ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ සාමාන්‍ය පෙළ පුරවැසි අධ්‍යාපනය විෂය සඳහා පවත්වන දේශනාවකටයි ඔබ මේ සම්බන්ධ වන්නේ. සාමාන්‍ය පෙළ විභාගයේදී පුරවැසි අධ්‍යාපන විෂය යටතේ පළමු ප්‍රශ්න පත්‍රය සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ වශයෙන් ප්‍රශ්න පත්‍ර ඔබට දෙකක් ලැබේවි. පළවෙනි පත්‍රය බහුවර්ණ ප්‍රශ්න 40කින් සමන්විතයි. මේ ප්‍රශ්න 40ටම ඔබ පිළිතුරු සැපිය යුතුයි, නිවැරදි පිළිතුර තෝරාගත යුතුයි. එක ප්‍රශ්නයකට එක ලකුණ බැගින් ලකුණු 40ක් එහිදී ඔබට ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. දෙවෙනි පත්‍රයේ මුළු ප්‍රශ්න ගණන 7ක්. ඒ 7න් පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. පළවෙනි ප්‍රශ්නයේ අණු කොටස් 10කින් සමන්විත වෙනවා. එක් කොටසකට ලකුණු 2 බැගින් ලකුණු 20ක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. තවත් ප්‍රශ්න 4කට ඔබ පිළිතුරු සැපිය යුතුයි. එක් කොටසකට ලකුණු 10 බැගින් ලකුණු 40ක් ලබාගත හැකියි. ඒ අනුව දෙවෙනි පත්‍රයට ලකුණු 60ක්ද පළවෙනි පත්‍රයට ලකුණු 40ක්ද වශයෙන් ලකුණු 100 ලබා ගැනීමේ හැකියාව පවතිනවා. පුරවැසි අධ්‍යාපන විෂය යටතේ 10 ශ්‍රේණියේදී ඔබට හමුවන පළමු පාඩම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයයි. එම පාඩමට අදාළව අත්‍යවශ්‍යයෙන්ම ඔබ දැනගත යුතු කරුණු පිළිබඳව මා මීට පෙරදී වීඩියෝ පටයකින් ඔබ හා සමීප වූවා. මෙම වීඩියෝවේදී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට අදාළව 2016-2019 වසරවලදී සාමාන්‍ය පෙළ විභාගයේදී අසා ඇති ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කිරීමටයි අපේක්ෂා කරන්නේ. ඒ අනුව පළවෙනි පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්නයක් ලෙස ඔබට ලැබෙන ප්‍රශ්නයක් ගැනයි මුලින්ම සාකච්ඡා කරන්නේ. පළවෙනි ප්‍රශ්නයේ විදිහට මම දාලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක විශේෂ ලක්ෂණයක් වන්නේ මින් කුමක්ද කියලා අහනවා. මා මෙම ප්‍රකාශ 4 කරන අතරතුර ඔබ නිවැරදි පිළිතුර කුමක්දයි තෝරාගත යුතුයි. පළවෙනි කොටස දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට රට පාලනය කිරීම. දෙවෙනි එක ජනතා කණ්ඩායම් වලට අදහස් අනුව තීරණ ගැනීම. ජනතා කණ්ඩායම් වල අදහස් අනුව තීරණ ගැනීම. තුන්වෙනි කොටස මහජනතාවට පාලනයට සහභාගී වීමට අයිතියක් තිබීම. හතරවෙනි කොටස අධ්‍යාපනයට හා සමාජ සුබ සාධනයට ප්‍රමුඛත්වය ලැබීම. මම පාඩමේ අත්‍යවශ්‍ය කොටස් සම්බන්ධයෙන් සිදු කළ වීඩියෝවේදී ග්‍රීසිය ඇතැන්ස් නුවරින් ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වුණ බව පැවසුවා. ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේදී තීරණ ගැනීමට ඍජු ලෙස ජනතාවට හැකියාව ලැබුණ බව ප්‍රකාශ කරා. නමුත් රටක් විදියට ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක කිරීමේ පවතින ගැටලු නිසා අද වෙනකොට වක්‍ර නැත්නම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට අපි එළඹිලා තියෙනවා. එතනදී වක්‍ර වුණත් අපේ අදහස් ප්‍රකාශ කරන්නට යම් අවස්ථාවක් හම්බ වෙනවා. අපේ රටේ කොහොමද මේ අවස්ථාව හම්බෙන්නේ? පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ගෙන් 196ක් ජනතා ඡන්දයෙන් තේරීපත් වෙනවා. 29 දෙනෙක් ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වෙනවා. යනෝ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු 225ක් සිටිනවා. එතකොට අපේ නියෝජනයට අනුව අපේ අදහස් ප්‍රකාශ කරන්නට අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තෝරාපත් කරලා යවනවා. එතකොට අපිත් තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර විදියට දරුවනි ඔබ තෝරගන්නේ මොකක්ද? තෝරගන්න පුළුවන් තුන්වෙනි කොටස මහ ජනතාවට පාලනයට සහභාගී වීමට අයිතියක් තිබීම. දෙවෙනි ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? 1. පාලනයේ ක්‍රමවත් බව හා ස්ථාවර බව ආරක්ෂා වීම. 2. තොරතුරු දැනගැනීමේ අයිතිය හිමිවීම. 3. ජනතාවට ආණ්ඩුවට අදහස් ඉදිරිපත් කළ හැකි වීම. 4. ආර්ථික ප්‍රතිලාභ සැමටම හිමිවීම. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනකොට හැම ක්‍රියාවලියක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙනවා. රටක සිද්ධ වෙන්න ඕන ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලියවිලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සඳහන් වීමක්
වෙලා තියෙනවා. එතකොට ඇතිවන තත්ත්වය මොකක්ද? යම් ස්ථාවරයි නිශ්චිත භාවයක් තියෙනවා නේද? ඒ නිසා නිවැරදි පිළිතුර විදියට අපිට ගන්න සිද්ධ වෙන්නේ පළවෙනි එක පාලනීය ක්‍රමවත් බව හා ස්ථාවර බව ආරක්ෂා වීම. තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක රාජ්‍යයකින් ඉටුවිය යුතු යුතුයකමක් දැක්වෙන වගන්තිය තෝරන්න. කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක රාජ්‍යයකින් ඉටුවිය යුතු යුතුයකමක්. අපිම ඉටු කරන්න ඕන යුතුයකමක් ගැන නෙමෙයි අපිත් සම්බන්ධයි. රාජ්‍ය කියලා කියන්නේ ස්ථාවර ආයතනයක්, ආණ්ඩුව කියලා කියන්නේ වරින් වර බලයට පත් වෙන කොටසක් විදියටයි තියෙන්නේ. එතකොට උදාහරණයක් විදියට 2015ට 15දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවක් තමයි බලයට පත් උනේ. දැන් අපොහොට්ටුව නියෝජනය කරන පක්ෂය තමයි ආණ්ඩු බලය හිමි කරගෙන තියෙන්නේ. එතකොට ආණ්ඩු වරින් වර වෙනස් වුණත් රාජ්‍ය ස්ථාවර ආයතනයක් විදියටයි සැලකන්නේ. එතනදී කියන්නේ රාජ්‍යයකින් ඉටුවිය යුතු යුතුයකමක් මොකක්ද කියලා. එක සමාජ සිරිත් විරිත් වලට ගරු කරමින් ක්‍රියා කිරීම, දෙක විධායකයේ සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම, තුන නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම, හතර නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම. දරුවනි මොකක්ද නිවැරදි පිළිතුර? නිවැරදි පිළිතුර විධායකයේ සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම දෙවෙනි එක නිවැරදි පිළිතුර විදියට ගන්නට පුළුවන්. හතරවෙනි කොටස ඍජු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේදී ගැටලුවක් වන්නේ 1. රාජ්‍යයක විවිධ පක්ෂ පැවතීමය, 2. රාජ්‍යයක ජනගහනය අධික වීමය, 3. නියමිත කාල සීමාව තුළ මැතිවරණ පැවැත්වීමය, 4. පුරවැසියන්ගේ ආදායම් විෂමතාවයක් පැවතීමය. මොකක්ද දරුවනි පිළිතුර? මම පෙර කරන ලද වීඩියෝවේදී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට අදාළව ඔබට මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් කරා. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය හා සම්බන්ධ පවතින ගැටලු ප්‍රධාන විදියට 4ක් තියෙනවා. මොනවද? භූමි ප්‍රමාණය රාජ්‍යයක් විදියට ගත්තට පස්සේ විශාල වෙනවා. අධික ජනගහනයක් රාජ්‍යයක් තුළ ඉන්නවා. පුරවැසියන් එක් ස්ථානයකට රැස් කිරීමේ අපහසුාවක් තියෙනවා. සමාජ අවශ්‍යතා සංකීර්ණයි. ඔය හතරෙන් එකක් ඔතන ඇති. මොකක්ද දරුවනි තියෙන්නේ? දෙවෙනි එක රාජ්‍යයක ජනගහනය අධික වීමය. පස්වෙනි ප්‍රශ්නේ. ඒකපක්ෂ ක්‍රමයක් ඇති රටක් වන්නේ 1. මහා බ්‍රිතාන්‍යයයි, 2. ඇමරිකා එක්සත් ජනපදයයි, 3. චීනයයි, 4. ඕස්ට්‍රේලියාවයි. පක්ෂ ප්‍රධාන විදියට කොටස් තුනකට බෙදන්න පුළුවන්. බහුපක්ෂ, දෙවිපක්ෂ සහ ඒකපක්ෂ විදියට. බහුපක්ෂ විදියට උදාහරණ ශ්‍රී ලංකාව, ඉන්දියාව, දෙවිපක්ෂ මහා බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය, ඒකපක්ෂ චීනය, කියුබාව, උතුරු කොරියාව වගේ රටවල් උදාහරණ විදියට ගන්නට පුළුවන්. දැන් ඔතනදී අහන්නේ ඒකපක්ෂ ගැන නේද? මම කිව්ව රටවල් තුනක් චීනය, කියුබාව, උතුරු කොරියාව. ඔයකින් එකක් තියෙනවද කියලා බලන්න. ඔව් තියෙනවා. තුන්වෙනි එක තමයි නිවැරදි පිළිතුර. චීනයේ විදියට ගන්නට හැකියාවක් තියෙනවා. ඊළඟ කොටස ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජනතාව සතු බලය හැදින්වෙන්නේ. කියන්නේ අපි ඡන්දය ප්‍රකාශ කරනවානේ, අපේ නියෝජනයක් අපි ඉදිරිපත් කරනවානේ පාර්ලිමේන්තුවට. එතකොට මේ අපි ඉදිරිපත් කරන නියෝජනයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් තමයි ඉදිරිපත් කරන්නේ. මේකට විශේෂ නමක් කියනවා. මොකක් කියලාද? ජනතා පරමාධිපත්‍ය බලය කියලා තමයි දරුවනේ කියන්නේ. එහෙනම් පිළිතුර 1 පරමාධිපත්‍ය බලය යනුවෙනි. ඊළඟ කොටස ජාතික රාජ්‍යයක ප්‍රධාන ලක්ෂණයක් වන්නේ. ජාතික රාජ්‍යයක ප්‍රධාන ලක්ෂණයක් වන්නේ 1 පාර්ලිමේන්තුවයි, 2 විධායකයයි, 3 ආණ්ඩුවයි, 4 අධිකරණයයි. මා ඔබට පෙර වීඩියෝවේදී සඳහන් කරා ජාතික රාජ්‍ය ප්‍රධාන කොටස් 4කින් සමන්විතයි. භූමිය, ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපති බලය. ඔය හතරෙන් එකක් ඇති. මොකක්ද තියෙන්නේ? තුන්වෙනි එක ආණ්ඩුව. 8 වෙනි ප්‍රශ්නේ. රාජ්‍යවල ප්‍රධාන ස්වරූප දෙක කුමක්ද? 1 ජනාධිපති හා පාර්ලිමේන්තු රාජ්‍ය, ඒකාධිපති හා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය, ඒකීය හා සංධීය රාජ්‍ය, ජාතික හා ප්‍රාදේශීය රාජ්‍ය. ඔබ මෙතනදී පටලව ගන්නට පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා.
මෙන්න මේක හොඳට තේරුම් ගන්න දරුවනේ රාජ්‍යවල ස්වරූප සහ ආණ්ඩුවල ස්වරූප කියලා කොටස් දෙකක් තියෙනවා. රාජ්‍ය ස්ථාවර ආයතනයක් ආණ්ඩුව කියලා කියන්නේ වරින් වර වෙනස් වීමට ලක් වෙන ආයතනයක්. එතකොට ආණ්ඩුව ප්‍රධාන ආණ්ඩු වල ස්වරූප ප්‍රධාන විදියට කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය, අනිත් එක තමයි ජනාධිපති ආණ්ඩු ක්‍රමය. රාජ්‍යවල ස්වරූප ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් තමයි ඒකීය රාජ්‍ය, අනිත් එක තමයි සංධීය රාජ්‍ය. ඒකීය රාජ්‍යයකදී එක් මධ්‍යම ආණ්ඩුවක් යටතේ තමයි ව්‍යවස්ථාදායක විධායක අධිකරණ බලතල ක්‍රියාත්මක වෙන්නේ. දෙතනදී ප්‍රාදේශීය පාලන ඒකකවලට බලතල ලබා දීලා තියෙනවා. හැබැයි ඕනම වෙලාවක අපසු ගැනීමේ හැකියාවක් තියෙනවා. සංධීය රාජ්‍යයක තල දෙකක ආණ්ඩු තියෙනවා. ව්‍යවස්ථාදායක විධායක අධිකරණ බලතල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම මධ්‍යම ආණ්ඩුව ප්‍රාදේශීය පාලන ඒකකවලට පවරා දීලා තියෙනවා. ඒක ඕනම වෙලාවක අපහු ගැනීමේ හැකියාව නැහැ. ඔක තමයි විශේෂ කාරණේ විදියට තියෙන්නේ. ඒ නිසා අපිට නිවැරදි පිළිතුර විදියට මෙතනදී ගන්නට සිද්ධ වෙන්නේ තුන්වෙනි කොටස ඒකීය හා සංධීය රාජ්‍ය කියන එක. 9 වෙනි ප්‍රශ්නේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවක් ඇති කිරීමට බලපාන වැදගත් සාධකයක් වන්නේ 1. රාජ්‍ය නොවන සංවිධාන දිරිමත් කිරීමය. 2. රාජ්‍ය සේවකයන්ට වැඩි බලතල දීමය. 3. ආණ්ඩු පක්ෂයේ කාර්ය විවේචනය කිරීමය. 4. නිදහස් ජනමාධ්‍යයක් පවත්වාගෙන යාමය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක ප්‍රධාන අංග ලක්ෂණ 10ක් මා ඔබට සඳහන් කර තියෙනවා. මොනවද? සරෝජන ඡන්ද බලය පදනම් කරගෙන ආණ්ඩු සහ පාලකයන් තෝරා ගැනීම. 2. තරඟකාරී පක්ෂ ක්‍රමය. 3. ඡන්ද කොට්ටාස ක්‍රමය. 4. නිදහස් හා සාධාරණ මැතිවරණ. 5. ආණ්ඩු පක්ෂයක් හා විරුද්ධ පක්ෂයක් පැවතීම. 6. නිදහස් හා සමානාත්මතාවය හා අයිතිවාසිකම්. 7. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම. 8. මාධ්‍ය නිදහස හා තොරතුරු ලබා ගැනීමේ අයිතිය. 9. අධිකරණයේ ස්වාධීනත්වය. 10. නීතිය ආධිපත්‍ය හා නීතිය ඉදිරියේ සමානාත්මතාවය. ওই 10න් එකක් ඔතන ඇති. මාධ්‍ය නිදහස හා තොරතුරු ලබා ගැනීමේ අයිතිය. නිදහස් ජනමාධ්‍යයක් පවත්වාගෙන යාම තමයි නිවැරදි පිළිතුර ලෙස ගන්නට සිද්ධ වෙන්නේ. 10. රටක පුරවැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට සහභාගී වීමට නොහැකි වන්නේ පහත සඳහන් කුමන අවස්ථාවේදීද? 1. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් තම නියෝජිතයා තෝරා ගැනීම. 2. ඡන්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම. 3. අධ්‍යාපනයේ සෞඛ්‍ය වැනි දෑ නොමිලේ ලබා දීම. 4. ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයේ විවේචනයට ලක් කිරීම. ආණ්ඩුවට විරුද්ධව ඔබට අදහස් ප්‍රකාශ කරන්නට බැරිද? පුළුවන්. හැබැයි අර සමාජ මාධ්‍ය ඔස්සේ විකෘති රූප දාලා ඒ විදිහට ඔබට අයිතියක් නැහැ තව කෙනෙකුට අපහාස වෙන විදිහට. හැබැයි ආණ්ඩුවේ දුර්වලතාවයක් තියෙනවා නම් ඔබට කියන්නට හැකියාවක් තියෙනවා. ඡන්දේ ප්‍රකාශ කරලා Taman කැමති කෙනෙක් තෝරගන්න බැරිද? පුළුවන්. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන විශේෂ ලක්ෂණය. ඡන්ද අපේක්ෂකයෙක් විදිහට සුදුසුකම් සපුරලා තියෙනවා නම් ඉදිරිපත් වෙන්න බැරිද? පුළුවන්. ඔය ප්‍රශ්නේදී නිවැරදි පිළිතුර විදියට අපිට ගන්නට සිද්ධ වෙන්නේ තුන්වෙනි කොටස අධ්‍යාපනයේ සෞඛ්‍ය වැනි දේ නොමිලේ ලබා දීම කියන කොටස. 11 වෙනි එක මැතිවරණයකදී මහජනතාවට හිතකර ආණ්ඩුවක් බලයට පත් කර ගැනීමේදී බලපාන වැදගත් සාධකයක් වන්නේ 1. නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම. 2. නීතියේ ආධිපත්‍ය ආරක්ෂා වී තිබීම. 3 එක ජනතාවට ප්‍රමාණවත් දේශපාලන අවබෝධයක් තිබීම. 4 වෙනි එක සෑම දෙනාටම සමාන අයිතිවාසිකම් හිමිවීම. මේක හරිම වැදගත් කොටසක්. ඡන්දේ ප්‍රකාශ කරනකොට අප්පච්චි තාත්තා අම්මා ඡන්දේ ප්‍රකාශ කරන්නේ මේ පක්ෂයට නිසා මා ඡන්දේ ප්‍රකාශ කළ යුත්තේ මේ පක්ෂයට ලෙස සිතීම වැරදි. එහෙමත් නැත්නම් තමන්ට උදව් කරපු පුද්ගලයෙකුට ඡන්දේ ප්‍රකාශ කිරීම වැරදි. එහෙමත් නැත්නම් තමන්ගේ ප්‍රදේශයේ තමන් දන්න කෙනෙක් නිසා මෙයාට ඡන්දේ ප්‍රකාශ කරනවා පක්ෂයට ඡන්දේ ප්‍රකාශ කරනවා කියලා කිරීමත් වැරදි මගේ පෞද්ගලික මතයට අනුව. ඡන්දේ ප්‍රකාශ කරන්නට අවශ්‍ය වෙන්නේ ඒ වර්තමාන කාල සීමාව තුළ ඒ පක්ෂය
ඉදිරිපත් වෙන පක්ෂයේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිපත්ති වලට අනුව රටකට හිතකර ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ කවුද කියලා තේරුම් අරගෙන ඒ පක්ෂයට ඡන්දය ප්‍රකාශ කළ යුතුය. නිශ්චිත පක්ෂයක් නැතුව මේ ඡන්දය ප්‍රකාශ කරන්නට අවශ්‍ය වෙනවා. ඒතකොට තමයි රටක දියුණු වෙන්නටයි අවශ්‍ය අපේ පෞද්ගලික ප්‍රතිලාභ පැත්තකින් තියන්නට අවශ්‍යයි. ඒ අනුව නිවැරදි පිළිතුර විදියට ගන්නට සිද්ධ වෙන්නේ තුන්වෙනි කාරණේ ජනතාවට ප්‍රමාණවත් දේශපාලන අවබෝධයක් තිබීම. ඒ ප්‍රමාණවත් දේශපාලන අවබෝධයක් තියෙන්නට ඕන නිසා තමයි පුරවැසි අධ්‍යාපනය කියන විෂය යටතේ පවා මේ දේශපාලන කාරණා පිළිබඳව ඔබට විෂය නිර්දේශය යටතේ ඉගැන්වීම් සිද්ධ කරන්නේ රටක දියුණුවට රටක ඉදිරි ගමනට අත්‍යවශ්‍ය සාධකයක් වෙන නිසා. 12 වෙනි ප්‍රශ්නේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ප්‍රධාන කොටස් තුන අනුපිළිවෙලින් 1. විධායකයේ ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයයි 2. ව්‍යවස්ථාදායකයේ විධායකයා හා අධිකරණයයි 3 වෙනි එක අධිකරණයේ විධායකය හා ව්‍යවස්ථාදායකයයි 4 වෙනි එක විධායකයා අධිකරණය හා ව්‍යවස්ථාදායකයයි. ඔබට පෙරදි සඳහන් කරා රාජ්‍යවල ප්‍රධාන ස්වරූප දෙකක් තියෙනවා. එකක් ඒකීය රාජ්‍ය අනිත් එක සංධීය රාජ්‍ය. ආණ්ඩුවල ප්‍රධාන ස්වරූප දෙකයි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය සහ ජනාධිපති ආණ්ඩු ක්‍රමය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය සහ ජනාධිපති ආණ්ඩු ක්‍රමය අතර වෙනසක් තියෙනවා. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුල ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකයේ තේරීපත් වෙනවා. ඒ ජනතා ඡන්දයෙන් තේරුණු ව්‍යවස්ථාදායකයේ තුලින් තමයි විධායකයේ තෝරාපත් කරගන්නේ. ස්වාධීන අධිකරණයක් තියෙනවා. එතකොට ආයතන තුනක් තියෙනවා ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණය කියලා. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් තුල ජනාධිපති තෝරාපත් කර ගැනීම සඳහා වෙනම ජනාධිපතිවරණයක් පවත්වනවා. මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුල ප්‍රධාන විදියට නාමික විධායකයේ සහ දේශපාලන විධායකයේ විදියට කොටස් දෙකක් තියෙනවා. දේශපාලන විධායකයේ විදියට සලකන්නේ අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය. නාමික විධායකයේ විදියට බ්‍රිතාන්‍ය වගේ රටවල් වල රජු හෝ රැජින සමයි සලකන්නේ. ওই ප්‍රශ්නයට අනුව පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ප්‍රධාන කොටස් තුන මොනවද කියලා යහන්නේ. මොකක්ද එහෙනම්? ව්‍යවස්ථාදායකයේ විධායකයා අධිකරණේ නිවැරදි පිළිතුර දෙක විදියට තමයි ගන්නට සිද්ධ වෙන්නේ. 13 වෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඡන්ද කොට්ටාස බෙදා වෙන් කරනු ලබන්නේ. 1. සීමා නිර්ණය කොමිෂන් සභාව විසිනි. 2. මැතිවරණ කොමිෂන් සභාව විසිනි. 3. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසිනි. 4. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසිනි. පෞගේ කාලේ පාර්ලිමේන්තුවේ නිරන්තරයෙන්ම සාකච්ඡාවට භාජනය වුණ කරුණක්. මැතිවරණ පරක් වෙන්න හේතුව ගැන අහනකොට මේ හේතුව තමයි එකට ප්‍රධාන හේතුව විදියට ඉදිරිපත් කරේ. එහෙනම් ඡන්ද කොට්ටාස බෙදා වෙන් කිරීමේ ගැටලුවක් පහුගිය කාලේ තිබ්බා. ඒ නිසා ඡන්දේ පරක් වුණා, ඡන්දේ පැවැත්වීම පරක් වුණා කියලා තමයි එවකට ආණ්ඩුව ප්‍රකාශ කරේ. එහෙනම් සීමා නිර්ණය කොමිෂන් සභාව විසිනි කියන එක තමයි නිවැරදි පිළිතුර විදියට බාර ගන්නට සිද්ධ වෙන්නේ. 14 වෙනි එක. කිසිදු වෙනසකට භාජනය නොකොට අයිතිවාසිකම් හා නිදහස භුක්ති විඳීමට ඉඩ සැලසීම හඳුන්වන්නේ පහත සඳහන් කවර නමකින්ද? 1. සමානාත්මතාව, 2. යුක්තිය, 3. නීතිය, 4. සදාචාරය. දරුවනේ සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබ අතේ පෙළපොතක් තිබෙනව නේද? ඒ පෙළපොත අනිවාර්යයි. මේ පෙළපොතින්ම තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී පුරවැසි අධ්‍යාපනයේ විෂය යටතේ ප්‍රශ්න අහන්නේ. ඒ නිසා ඔබ නිරන්තරයෙන් පරිශීලනය කළ යුත්තේ ඔබගේ පෙළපොතයි. මේ පෙළපොතේ මේ විදිහටම සඳහන් කරලා තියෙනවා. කිසිදු වෙනසකට භාජනය නොකොට අයිතිවාසිකම් හා නිදහස භුක්ති විඳීමට ඉඩ සැලසීම මොකක් කියලා කියනවා කියලාද තියෙන්නේ? සමානාත්මතාවයේ තියෙන කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. 15 වෙනි ප්‍රශ්නේ. බහුපක්ෂ ක්‍රමයක් ඇති රටවල් දෙකක් නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. 1. මහා බ්‍රිතාන්‍ය මැලේසියාව, 2. ශ්‍රී ලංකාව ඉන්දියාව, 3. ජර්මනිය ප්‍රංශය, 4. ඇමරිකා එක්සත් ජනපදය කැනඩාව. මම පක්ෂ ප්‍රධාන විදියට කොටස් තුනකට බෙදුවා කියලා පෙරදී සඳහන් කරා. ඒකපක්ෂ, දෙවිපක්ෂ, බහුපක්ෂ. ඒකපක්ෂ වලට උදාහරණ විදියට චීනය, කියුබා, උතුරු කොරියාව, දෙවිපක්ෂ වලට මහා බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය, බහුපක්ෂ විදියට ශ්‍රී ලංකාව ඉන්දියාව ගැන උදාහරණ විදියට මම කතා කරා. එහෙනම් නිවැරදි පිළිතුර විදියට ගන්නට සිද්ධ වෙන්නේ මොකක්ද?
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව. ඉස්සල්ලා ප්‍රශ්නේදී අහුවේ ඒකපක්ෂ ක්‍රමයක් විදියට තියෙන රට චීනය තමයි එතනදී අපි සඳහන් කරේ. 16 වෙනි ප්‍රශ්නේ. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක දේශපාලන විධායකයෝ වන්නේ 1. ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයයි 2. කතානායකවරයා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමයි 3. අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයයි 4. ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයයි. මේ කොටස මම දැන් ටිකකට කලින් ඔබට සඳහන් කරා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුල නාමික විධායකයේ සහ දේශපාලන විධායකයේ විදියට කොටස් දෙකක් තියෙනවා. එහෙනම් මෙතනදී අහන්නේ දේශපාලන විධායකයේ වෙන්නේ අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයයි. 17 වෙනි ප්‍රශ්නේ. රාජ්‍යයේ කැමැත්ත හා මහජන අපේක්ෂා ක්‍රියාවට නංවන නියෝජිතයා ලෙස සැලකෙන්නේ 1. ජනාධිපතිවරයායි 2. අග්‍රාමාත්‍යවරයායි 3. කතානායකවරයායි 4. ආණ්ඩුවයි. අපේ අපේක්ෂා දැන් ක්‍රියාවට නංවන්නේ කවුද? ජනාධිපතිවරයා ඉන්නවා. එනකට ජනාධිපතිවරයා ටියත් එතන ක්‍රියාවට නංවන්න පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයක් තියෙනවා. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවක් තියෙනවා නේද? ආයෙනම් මේ ආණ්ඩුව තමයි නිවැරදි පිළිතුර විදියට බාර ගන්නට සිද්ධ වෙන්නේ. 18. යුරෝපයේ බිහි වූ ප්‍රථම ජාතික රාජ්‍ය දෙක ඇතුළත් පිළිතුර තෝරන්නේ 1. එංගලන්තය හා ජර්මනිය 2. ස්පාඤ්ඤය හා ඉතාලිය 3. ඕලන්දය හා පෘතුගාලය 4. එංගලන්තය හා ප්‍රංශය. ජාතික රාජ්‍යයක ප්‍රධාන ලක්ෂණ 4ක් තියෙනවා. භූමිය ජනගහනය ආණ්ඩුව ස්වාධිපති බලය. මෙතනදී අහන්නේ ඒක නෙමේ යුරෝපයේ තමයි ප්‍රථම ජාතික රාජ්‍ය බිහි වෙන්නේ. ඒ බිහි වූ රාජ්‍යයන් දෙක මොකක්ද කියලා අහන්නේ. මොකක්ද දරුවනි නිවැරදි පිළිතුර? එංගලන්තය හා ප්‍රංශය. 19. හැමෝටම මේ ප්‍රශ්නේ පුළුවන්. පුරවැසි අධ්‍යාපනය 10 ශ්‍රේණිය යටතේ හදාරන්නට ඔබ එන විට මුලින්ම ඔබ ඉගෙන ගන්න මේ කොටස. අතීතයේදී ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පදනම් කරගෙන පාලන කටයුතු සිදු කළ රාජ්‍ය වන්නේ 1. බ්‍රිතාන්‍යයයි 2. ඇතැන්සය 3. ස්විට්සර්ලන්තය 4. ඉන්දියාවය. මම අර කලින් උගන්වන ලද වීඩියෝ පටේ ඔබට ඡායාරූප දෙකක් ඉදිරිපත් කරා. ඒ ඡායාරූප දෙකේ පල්ලෙයන් තිබ්බේ කොයි කියලාද? ග්‍රීසියේ ඇතැන්ස් නුවර කියලා. එහෙනම් ග්‍රීසියේ ඇතැන්ස් කියන එක තමයි නිවැරදි පිළිතුර විදියට එන්නට අවශ්‍ය වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ 20 වෙනි එක. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලැබීමේ වයස් සීමාව වන්නේ. දරුවෝ මෙතන පොඩි ගැටලුවකට මුහුණ දේවි. ඔබ ශ්‍රී ලංකාවේ විවිධ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ගැන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ගැන ඉගෙනගෙන තියෙනවා. එකක් තමයි මැනින් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය, ඩොනමෝර ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය, සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, 1972 ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එක එක කාල සීමාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ වයස් සීමාවේ යම් යම් වෙනස්කම් තිබ්බා. මේ ප්‍රශ්නේ අහන්නේ දැන් තත්ත්වය. ඔබට ඡන්ද බලය හිමීද දරුවනේ? නෑනේ. ඡන්දය තාම ප්‍රකාශ කරේ නෑ නේද? ආයෙනම් ඡන්ද බලය හිමි නෑ. ඡන්ද බලය හිමි වෙන්නේ කොච්චර කාලයක් ගියාට පස්සේද? 18 ගියාට පස්සේ. එහෙනම් අවුරුදු 18 සම්පූර්ණ කර තිබිය යුතුය. 20 වෙනි එක. 21 වෙනි එක. රාජ්‍යයක මූලික ලක්ෂණ නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. 1. භූමිය ජනගහනය ආණ්ඩුව ස්වාධිපති බලය. 2. භූමිය ආණ්ඩුව ස්වාධිපති බලය විරුද්ධ පක්ෂය. 3. ජනගහනයේ ස්වාධිපති බලය අධිකරණයේ ආණ්ඩුව. 4. ජනගහනයේ ආණ්ඩුව ජනාධිපති විධායක බලය. ජාතික රාජ්‍යයක ප්‍රධාන ලක්ෂණ 4ක් කිව්වා. මොනවද? භූමිය ජනගහනයේ ආණ්ඩුව ස්වාධිපති බලය. එහෙනම් නිවැරදි පිළිතුර මොකක්ද? පළවෙනි එක. 22. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියෙකු විසින් සමාජය වෙත ඉටු කළ යුතු යුතුකම් වර්ග දෙක වන්නේ 1. සිවිල් හා දේශපාලන යුතුකම්ය. 2. සංස්කෘතික හා ආගමික යුතුකම්ය. 3. ආර්ථික හා සමාජීය යුතුකම්ය. 4. නීතිමය හා සදාචාරාත්මක යුතුකම්ය. මොකක්ද දරුවනි නිවැරදි පිළිතුර? නිවැරදි පිළිතුර
හතරවෙනි එක නීතිය, නීතිමය හා සදාචාරාත්මක යුතුකම්. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට අදාළව මා විසින් ඉදිරිපත් කරන අවසාන බහුවර්ණ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක පාලන කටයුතු පවත්වාගෙන යාමේ ජනතාව සතු බලය හඳුන්වන්නේ 1. ඡන්ද බලය යනුවෙනි, 2. උත්තරීතර බලය යනුවෙනි, 3. පරමාධිපත්‍ය බලය යනුවෙනි, 4. ව්‍යවස්ථාදායක බලය යනුවෙනි. ඔය ප්‍රශ්නය වෙනත් විදියකටම කලින් ඉදිරිපත් කරා. එහෙනම් නිවැරදි පිළිතුර මොකක්ද? පරමාධිපත්‍ය බලය යනුවෙනි. මම මේ වීඩියෝවෙන්ම දෙවෙනි පත්‍රයට අදාළව ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ 2016-2019 කාල පරිච්ඡේදය තුළ සාමාන්‍ය පෙළ විභාගයේදී අසා ඇති ප්‍රශ්නවල සාරාංශයක් මෙතනදිම ඉදිරිපත් කිරීමට සූදානම්. ඔබට දෙවෙනි පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. මේ පළවෙනි ප්‍රශ්නයට ඇසිය හැකි ප්‍රශ්න කීපයක් තමයි මෙතනදී මා දක්වන්නේ. මේ දෙවෙනි කොටස මා විශේෂ පැහැදිලි කිරීම එක්ක ඉදිරිපත් කරන්නේ නැහැ. නිශ්චිත පිළිතුරු ඉක්මනට ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරනවා. ඒකට හේතුව වීඩියෝ පටය කාලය වඩාත් ප්‍රසාරණය වුණොත් ගැටලුවක් වෙනවා. ඒ නිසා කාල වේලාව ඉතිරි කරගන්නට නිශ්චිත පිළිතුරු ලබා දෙන්නට උත්සාහ කරනවා. පළවෙනි කොටස. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ග්‍රීසියේ පැවති ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ පාලනයට සහභාගී වීමට අවස්ථාව හිමි නො වූ කණ්ඩායම් දෙකක් සඳහන් කරන්න. ග්‍රීසියේ ඇතැන්ස් නුවර ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භයේ සනිටුවන්වා කියලා කිව්වා. එතකොට තම තීරණ ගැනීමේ ක්‍රියාවලියට සියලු දෙනාටම එකට සම්බන්ධ වෙන්නට හැකියාව තියෙන එක තැනකට එකතු වෙලා තමයි තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා ඒකට ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියලා කිව්වා. හැබැයි මේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර පුද්ගල කණ්ඩායම් 3කට මේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ හිමි වුණේ නැහැ. එම නැත්තම් එතනට සම්බන්ධ වන්නට හැකියාව ලැබුණේ නැහැ. කවුද කියලායි අහන්නේ. නගරවැසි කාන්තාවන්, වහලුන්, විදේශිකයන් යන කාණ්ඩ 3ට සම්බන්ධ වන්නට හැකියාව ලැබුණේ නැහැ. පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. තරඟකාරී පක්ෂ ක්‍රමයක යහපත් ලක්ෂණ දෙකක්. දැන් ශ්‍රී ලංකාවේ බහුපක්ෂනේ. මේ පක්ෂ ගොඩක් තරඟයක් තියෙනකොට තියෙන වාසි නැත්තම් තියෙන යහපත් ලක්ෂණ මොනවද කියලා අහන්නේ. ඔබට පාඩම් කරන්නටම අවශ්‍ය නැහැ. ඔබගේ දෙමාපියන්ගෙන් අහුවනම් මේකට පිළිතුර දෙමාපියෝ හොඳට දෙනවා. සාමාන්‍ය අවබෝධයයි ඔබට තියෙන්නට අවශ්‍ය වෙන්නේ. මොනවද මේ පක්ෂ ගොඩක් තරඟකාරී පක්ෂ කීපයක් ගොඩක් තිබ්බහම තියෙන යහපත් ලක්ෂණ? මම පිළිතුරු විදියට මෙන්න මේ කොටස් ටික දානවා. ජනමතයේ නියෝජනයේට ඇති ඉඩකඩ පුළුල් වීම. ඊළඟ එක අත්නෝමතික පාලනයක් බිහිවීම වැළැක්වීම. තුන්වෙනි එක ආණ්ඩු පක්ෂයේ අහිතකර ප්‍රතිපත්ති විවේචනය කිරීම තුළින් ඒවා නිවැරදි කර ගැනීමට අවස්ථාව සැලසීම. ඊළඟ එක ජන සමාජයේ පවතින විවිධත්වයේ නිරූපණය වීමට අවස්ථාව සැලසීම. ඊළඟ එක බහුවිධතාවයේ තුලින් එක්සත් බව ගොඩනැගීම. ඔය කියන කාරණා පහෙන් දෙකක් තමයි මෙතනදී සඳහන් කරන්නට අවශ්‍ය වෙන්නේ. පළවෙනි ප්‍රශ්නයේ තුන්වෙනි කොටස. ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව නිර්වචන ඉදිරිපත් කළ ප්‍රකට පුද්ගලයන් දෙදෙනෙකු නම් කරන්න. ප්‍රජාතන්ත්‍රවාදයේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ සහ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයේ. එහෙම නැත්නම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ විදිහට කොටස් දෙකක් තියෙනවා. මම මෙතනදී වක්‍ර නැත්නම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීම කළ පුද්ගලයෝ දෙන්න ගැනයි සඳහන් කරන්නේ. කවුද? එබ්‍රහම් ලින්කන් සහ සීලර් කියන පුද්ගලයෝ දෙන්න. ඊළඟ කොටස. පළවෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටස. රාජ්‍යයකට පැවරෙන කාර්යය. දැන් අපේ රටේ රජයට මේ දවස්වල සෑහෙන කාර්යයන් පැවරිලා තියෙනවා. කොරෝනා වෛරසය නිසා මිනිසුන්ගේ ආරක්ෂාව සනිටුවන් කරන්න ඕන. ආර්ථිකය හරියට දුවන්න ඕන. ඊට පස්සේ අගහිකකම් තියෙන මිනිසුන්ට සලකන්නට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ පොදු ප්‍රවාහන සේවය, අධ්‍යාපනයේ සෞඛ්‍ය මේ හැම දෙයක් ගැනම රාජ්‍යයක් හිතන්නට අවශ්‍යයි. මේ දවස්වල දැඩි ගැටලුකාරී තත්ත්වයක් පැන නැගිලා තියෙනවා මේ කොරෝනා වෛරසය COVID-19 වෛරසය නිසා. එනම් මේ රාජ්‍යයකට පැවරෙන කාර්යයන් ඔබට පාඩම් කරන්නටම අවශ්‍ය නැහැ. සාමාන්‍ය ලෝකයේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම්, ශ්‍රී ලංකාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් ඔබට ලියන්නට පුළුවන්. මොනවද එහෙනම් ගන්න පුළුවන්? නීතිය හා සාමය ආරක්ෂා කිරීම.
ආර්ථික හා දේශපාලන ස්ථාවරභාවය පවත්වාගෙන යාම, සමාජ සුබ සාධක සේවා සැපයීම, දිළිඳුකම තුරන් කිරීමට කටයුතු කිරීම, පොදු සේවා පවත්වාගෙන යාම, සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම, යුද කැරලි කෝලාහල වාර්ගික අර්බුද වැනි ගැටුම් විසඳීම, මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම. ඊළඟට මම දෙවෙනි ප්‍රශ්නයට තමයි ගමන් කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ජනතාවගේ අදහස් සහ සහභාගීත්වය සහිතව ජනතාව උදෙසා ජනතාව විසින් පවත්වාගෙන යනු ලබන පාලන ක්‍රමයකි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ගැන යම් හැඳින්වීමක්. ඒ හැඳින්වීම යටතේ ඊට පස්සේ ප්‍රශ්න කිහිපයක් අහනවා. පළවෙනි ප්‍රශ්නේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක දක්නට ලැබෙන පක්ෂ ක්‍රමයේ විවිධ ස්වරූප දෙකක් දක්වන්න. මම ඔබට පෙරදී සඳහන් කරා පක්ෂ ප්‍රධාන විදියට තුනක් තියෙනවා. ඒක පක්ෂ, ද්විපක්ෂ සහ බහුපක්ෂ. හැබැයි මේ මොකේද අහන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක. එතකොට එක පක්ෂයක් විතරක් තියෙනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදයට එච්චර හොඳද? එහෙනම් ඔය ඒක පක්ෂ පොඩ්ඩක් පැත්තකට දාන්න කියලා නේද කියන්නේ? එහෙනම් උත්තරේ විදියට ගන්න වෙන්නේ බහුපක්ෂ සහ ද්විපක්ෂ කියන කොටස. දෙවෙනි ප්‍රශ්නයට අදාළ දෙවෙනි කොටස. නිදහස් සහ සාධාරණ මැතිවරණයක තිබිය යුතු ලක්ෂණ තුනක් සඳහන් කරන්න. මොකක්ද මේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් කියලා කියන්නේ? ඡන්දේ දාලා ආවට පස්සේ අම්මා නැත්තම් අප්පච්චි නැත්තම් මාමා නැන්දා ගෙදරට ඇවිල්ලා කියනවා නම් මේ දවස් මේ ඡන්දේ දාපු තැන නම් හරි වංචාවක් වුණා කියලා කියනවා නම් එතන නිදහස් සහ සාධාරණ මැතිවරණයක් නෙමෙයි. ඡන්දේ ගණන් කරනකොට වංචා ඡන්ද හොර ඡන්ද දැම්මා කියලා කියනවා නම් එතන නිදහස් සහ සාධාරණ මැතිවරණයේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. එහෙනම් නිදහස් සහ සාධාරණ මැතිවරණයක තිබිය යුතු ලක්ෂණ මොනවා විදියටද ඔබ සලකන්නේ? නියමිත කාල සීමාව තුළ මැතිවරණ පැවැත්වීම. නියමිත සුදුසුකම් සපුරා ඇති පුරවැසියන්ට ඡන්දදායකත්වය, ඡන්ද අපේක්ෂකත්වය ලැබීමේ අයිතිය තහවුරු වී තිබීම. නිදහසේ මැතිවරණ කටයුතු වලට සහභාගී වීමට ඇති අයිතිය තහවුරු වී තිබීම. මැතිවරණ නීති රීති වලට අනුකූලව මැතිවරණ පැවැත්වීම. අනිත් එක සාමකාමී වාතාවරණයක් තුළ මැතිවරණ පැවැත්වීම. ওই ලක්ෂණ වලින් තුනක් තමයි සඳහන් කරන්නට අවශ්‍ය. දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක මාධ්‍ය විසින් ඉටු කළ යුතු කාර්යභාරයන් තුනක් සඳහන් කරන්න. එතකොට මාධ්‍ය හැම වෙලාවෙම මැද තමයි ඉන්න ඕනේ. මාධ්‍ය තුලින් තීරණය දෙන්නට අවශ්‍ය නැහැ. මාධ්‍ය තුලින් තොරතුරු තමයි අපි වෙත සමීප කරන්නට ඕනේ. අපි තමයි තීරණය ගන්න ඕනේ මොන පක්ෂයටද ඡන්දය ලබා දෙන්නේ, මොන පක්ෂයේද හොඳ, මොන පුද්ගලයාද අපි තෝරපත් කරගන්නේ කියලා අපි තමයි නිගමනයකට එන්න ඕනේ. මැද තැනක ඉඳගෙන ජනමාධ්‍ය තුලින් තොරතුරු සැපීමක් තමයි සිද්ධ කරන්නට අවශ්‍ය. ඒතකොට ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් තුළ මාධ්‍යයක් විසින් ඉටු කළ යුතු කාර්යභාරයන් මොනවද කියලා අහන්නේ. ඔන්න ඔය මැද තැන කියන එක ඔළුවේ තියාගෙන පිළිතුර ලබා ගන්නට හැකියාවක් තියෙනවා. සත්‍ය හා නිවැරදි තොරතුරු ජනතාව වෙත සැපීම. අපක්ෂපාතීව සහ සමාජයේ යහපැවැත්මට හිතකර අන්දමින් තොරතුරු සැපීම. ජනතාවගේ දුක් ගැනවිලි පාලක පක්ෂයේ අවධානයට යොමු කිරීම. පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට යොමු කිරීම. ජනතාවගේ දැනුම වර්ධනය කිරීම. කාලීන තොරතුරු නිසි වේලාවට ජනතාවට ලබා දීම. ඊළඟට මම තුන්වෙනි ප්‍රශ්නයට අවධානය යොමු කරනවා. ශ්‍රී ලංකාවේ මැතිවරණයකදී හෝ ජනමත විචාරණයකදී හෝ ඡන්දදායකයෙකු වීම සඳහා පුද්ගලයෙකු විසින් සපුරා තිබිය යුතු සුදුසුකම් දෙකක් නම් කරන්න. ඔබගෙන් පෙරත් මේ ප්‍රශ්නේ මැහුවා. ඔබට ඡන්දය දාන්නට හැකියාව තියෙනවද? නෑ නේද? ඇයි? අවුරුදු 18ක් සම්පූර්ණ නැහැ. එහෙනම් ඔන්න එක සුදුසුකමක් නේද? එහෙනම් අනිවාර්යෙන් අවුරුදු 18ක් සම්පූර්ණ කරලා තියෙන්නට අවශ්‍යයි. තවත් කාරණා කීපයක් මම මෙතනදී සඳහන් කරන්නම්. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන. ඔබ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්. මානසික ආබාධයකින් පෙළෙන්නකු නොවීම. ඒ ගැටලුවකුත් නැහැ. කිසියම් වරදකරුවෙකු වී උසාවියකින් මාස 6කට වැඩි සිරදඬුවමක් නියම වී සිරගත වූවෙකු නොවීම. ඒකත් ඔබට නෑ නේද?
ප්‍රජා අයිතිය අහෝසි වූවෙකු නොවීම. එතන ගැටලුවකුත් නෑ නේද? ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් වී තිබීම. ඔබ මේ කාරණා එකක් දෙකක් තිබ්බා කියලා වැඩක් නැහැ. මේ කාරණා සියල්ල ඔබ ඉටු කරන්නට අවශ්‍යයි. ඔබ ගාව තියෙන්නට අවශ්‍යයි. එහෙනම් ඔබට ඡන්දේ ප්‍රකාශ කරන්නට හැකියාව ලැබිලා නැත්තේ කාරණා දෙකක් නිසා. එකක් තමයි වයස අවුරුදු 18 සම්පූර්ණ කරලා නැහැ. ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් වෙලා නැහැ. 18 සම්පූර්ණ කරත් ඡන්ද හිමි නාම ලේඛනයේ නම නැත්තම් ඡන්දේ ප්‍රකාශ කරන්නට හැකියාවක් නැහැ. ඊට පස්සේ දෙවෙනි කොටස. තුන්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවතින රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමෙන් අත්වෙන ප්‍රයෝජන තුනක් සඳහන් කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. එතකොට අපි දැන් ක්‍රියාත්මක වෙන්නේ 1978 දෙවන ජනරාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ දෙවන ජනරාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වෙනකොට 20 පාරක් සංශෝධනය වෙලා තියෙනවා. 20 වෙනි සංශෝධනයේ මේ මෑත කාලයේදී තමයි සිද්ධ වුනේ. මෙන්න මේ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමෙන් අත්වෙන ප්‍රයෝජන තුනක් සඳහන් කරන්න කියලායි කියන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන එකේ හොඳේ තමයි පාලනය හරි විධිමත්. පාලනයේ ක්‍රමවත් හා ස්ථාවර බවක් තියෙනවා. තව පුරවැසි අයිතිවාසිකම් පිළිබඳව පාලක හා පාලිත පක්ෂ දෙපක්ෂයේම දැනුවත් වීම. පාලකයන් අත්නොමතික ලෙස ක්‍රියා කළොත් ඒ වළක්වා ගැනීමට හැකියාවක් තියෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වෙලා තියෙන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා. මූලික අයිතිවාසිකම් ආරක්ෂා වෙලා තියෙන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන නිසා. ආණ්ඩුක්‍රමයට සම්බන්ධ ආයතන වලින් රටවැසියන්ට සිය අවශ්‍යතා සිතුම් පැතුම් ඉටු කරගත හැකි වීම. නීතියේ රැකවරණය සැමටම සමානව ලැබීම. හතරවෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ පළවෙනි කොටස. ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ට ඡන්දය පාවිච්චි කිරීමට ලැබෙන මැතිවරණ අවස්ථා දෙකක් නම් කරන්න. ඔබට මේ මෑත කාලයේ අත්දැකීම් වලින් පැහැදිලි කරන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ කවුද? ලංකාවේ වර්තමාන අතිගරු ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා ජනාධිපති වුණේ කොහොමද? ජනාධිපතිවරණයක් තියලා නේද? එහෙනම් එක මැතිවරණයක් තමයි ජනාධිපතිවරණය. කවුද ලංකාවේ අග්‍රාමාත්‍යවරයා? මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා තමයි ලංකාවේ අග්‍රාමාත්‍යවරයා. කොහොමද පත් උනේ? පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඔක්කොම කීය කියලාද කිව්වේ? 225. 196ක් මහත් ජන ඡන්දයෙන් තේරීපත් වෙනවා. 29ක් ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වෙනවා. එතනදී බහුතර ආසන සංඛ්‍යාවක් මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගන්නා පක්ෂය තමයි ආණ්ඩු පක්ෂයේ විදියට සලකන්නේ. එතකොට විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් සහිතව මෙවර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රමුඛ පක්ෂයේ ජයග්‍රහණය කරනු ලැබුවා. ඒ ජයග්‍රහණය කරපු මැතිවරණය මොකක් කියලාද කියන්නේ? පාර්ලිමේන්තු මැතිවරණය. නැත්නම් තවත් නමක් කියනවා. මොකක් කියලාද? මහ මැතිවරණය. ලංකාවේ පළාත්වලට වෙනම මැතිවරණයක් තියෙනවා. ඒ පළාත් මැතිවරණය 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ තමයි 1987 තමයි පළාත් සභා පිහිටවන්නේ. පළාත් සභා මැතිවරණය ඊළඟ මැතිවරණයේ විදියට ගන්න පුළුවන්. ඊට අමතරව පළාත් පාලන මැතිවරණය පවත්වනවා. පළාත් පාලන මැතිවරණයේ ප්‍රාදේශීය සභායි කියන්නේ සමාන පදයක් නෙමෙයි. පොඩි වෙනසක් තියෙනවා. පළාත් පාලන මැතිවරණයේදී මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා මේ සියල්ල අන්තර්ගතයි. එහෙනම් ලංකාවේ ඡන්දදායකයන්ට ඡන්දය පාවිච්චි කිරීමට ලැබෙන මැතිවරණ අවස්ථාව තමයි ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, එහෙම නැත්නම් මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය. අවසාන ප්‍රශ්නේ. හතරේ දෙවෙනි කොටස. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක විරුද්ධ පක්ෂය විසින් ඉටු කළ යුතු කාර්ය තුනක් සඳහන් කරන්න. අපේ ලංකාවේ දැන් ඉන්න විරුද්ධ පක්ෂය කවුද? සමගි ජන බලවේගය තමයි විරුද්ධ පක්ෂය. විපක්ෂ නායකවරයා විදියට නැත්නම් විරුද්ධ පක්ෂයේ විදියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ ප්‍රමුඛ පක්ෂයෙන් කරන්න ඕනේ මොනවද කියලා යහන්නේ. ඉටු කළ යුතු කාර්යයන් මොනවද කියලා යහන්නේ. පාර්ලිමේන්තුවේ අවිරුද්ධ මත ඉදිරිපත් කරන්න බැරිද? ඔව් ඒ කරලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ආණ්ඩුව වැරදි පාර යනවා නම්
එයාලා නිවැරදි පාරට ගන්න උදව් කරන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි විරුද්ධ වෙන්න කියලා කියන්නේ. ගහ ගන්න කියලා කියන්නේ නැහැ වුණාට. ඒ අදහස් ප්‍රකාශ කරලා තමයි ඒ නිවැරදි මාර්ගයට ගමන් කරන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ආණ්ඩුව හොඳ දෙයක් කරනවා කියලා දැනුණාම මොකද කරන්න ඕනේ? ඒකට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නට ඕන. ඔය වගේ දේවල් තමයි මෙතනදී විරුද්ධ පක්ෂයේ විසින් ඉටු කළ යුතු කාර්යයන් විදියට සැලකන්නේ. මම කාර්යයන් මෙතනදී 4ක් ඔබට සඳහන් කරනවා. ආණ්ඩු පක්ෂයේ විසින් ඉටු කරනු ලබන යහපත් කටයුතු සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දීම. ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකාරකම් ගැන සොයා බලා සංවර්ධනාත්මක විවේචනය තුළින් ආණ්ඩුව සුමගට යොමු කිරීම. ආණ්ඩු පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපත්තිවලට හා ක්‍රියාවන්ට විරුද්ධත්වයේ දැක්වීම. වඩා යහපත් විකල්ප ආණ්ඩුවක් පිහිටවීමට ක්‍රියා කිරීම. මෙන්න මේ කාරණා තමයි ඔබට මේ ප්‍රශ්නයට අදාළව පිළිතුරු විදියට ලබා දෙන්නට හැකියාව තියෙන්නේ. එසේනම් නැවත අපි දෙවෙනි පාඩම තුලින් ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙනවා. දෙවෙනි පාඩම තුලින් හමුවද්දී ඔබට දෙවෙනි පාඩම වඩාත් පහසුවෙන් සමීප කරගන්නට හැකියාවක් තියෙනවා. මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. එවිට ඔබට මා දාන සියලු පාඩම් හැකි විගස ලබා ගන්නට හැකියාව ලැබෙනවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.